ලෝකප්‍රකට අනාවැකිකරුවන් ගැන ඔබ අසති. අද අපි ඔබට කියන්න යන්නේ එවැනි අනාවැකිකරුවෙක් ගැන. ඇය නමින් බබා වැංග. බබා වැංග උපත ලබන්නේ 1911 ජනවාරි මාස 31 වෙනි දින. ඒ උතුරු මැසිඩෝනියාවේදී. උතුරු මැසිඩෝනියාවේ උපදින ලබන බබා වැංග ටික කාලයක් යනකොට S2 අන්ධ වෙනවා. ඇය කුඩා කාලයේ සිටම ඇගේ S2 අන්ධයි. ඇයට ඒ කියන්නේ ලෝකේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇයට ලෝකේ දකින්න බැරි වෙන මේ කතාව පිටපස්සෙ තියෙනවා සැඟවුණු කතාවක්. එක්තරා දවසක මොකද වෙන්නේ? ඇයව සුලි කුණාටුවකට අහු වෙනවා. සුලි කුණාටුවට අහු වෙලා ඇයව ගසාගෙන යනවා. ඇය දැස් විවර කරනකොට ඇය ඉඳලා තියෙන තනිතලාවක. ඇය කියන විදිහට නම් ඇයව හම්බෙලා තියෙන එක්තරා පුද්ගලයෙකුට. ඒ පුද්ගලයාට ඇයව හම්බෙන විටත් ඒ පුද්ගලයා පවසන අන්දමට ඇගේ දැස් වැලි වලින් වැසිලා තිබිලා තියෙනවා. දැස් වැලි වලින් වැසිලා විතරක් නෙමෙයි ඇයට දැස් විවර කරගැනීමට පවා අපහසුව ඉතා අපහසුවෙන් තමයි ඇය ඉඳලා තියෙන්නේ. මේ විදිහට කොහොමරි ඇගේ S2 අන්තිමට අන්ධ වෙනවා. ඇයගේ S2 අන්ධ වුණත් ඇයට නැවතත් ඒ සුවපත් කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ශල්‍ය කර්මයක් කිරීමට තරමත් ප්‍රමාණවත් මුදලක් ඇය සතුව තියෙන්නේ නැහැ. එතෙන් පටන් ඇයට අඳුරු ජීවිතයට හැඩගැසීමට තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඇය පවසන අන්දමට ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට ඇගේ S2 අන්ධ වීම පත් වෙනවා. ළමා කාලේ ඉඳලා ඇයට ලෝකය දැකීමට නොහැකි වුණත් ඇය ඉගෙනීමට තියෙන ආශාවත් හරියන්නේ නැහැ. ඇය ඉගෙනීමට ඉතාම දක්ෂ දරියක්. ඒ වගේම තමයි 1925 දී බබා වැංග අන්ධ පාසලක අධ්‍යාපනයට ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි එහිදී ඇය බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනයත් හදාරනවා. නමුත් ඇයට මෙසේ වැඩි කාලයක් අධ්‍යාපනය ලබන්න සිද්ධ වෙන්නේ නැහැ. ඇය කුඩා කාලයේ සිට රැකබලාගත් ඇගේ කුඩම්ම. ඇගේ කුඩම්ම හදිසියෙම අන්ත්‍රා වෙනවා. ඇගේ කුඩම්මගේ මරණයෙන් පස්සේ ඇයට සිද්ධ වෙන ඇගේ බාල සොයුරන් බලාගන්න. බාල සොයුරන් බලාගෙන ඇගේ නිවසට වෙලා සිටිනවා. මේ හේතුවෙන් ඇගේ අධ්‍යාපන කටයුතු මෙතනින් නතර වෙනවා. ඒ වගේම තමයි බබා වැංගට අද්භූත සුව කිරීමේ හැකියාවක් තිබුණා කියලා හැමෝම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඇයට නිර්වල් කිරීමේ ක්‍රම හා විවිධ ඖෂධ පැලෑටි වල එකතුවෙන් මත පදනම්ව බබා වැංග දහස් සංඛ්‍යාත පිරිසක් සුවපත් කරලා තියෙනවා. මේ නිසාම දෙවන ලෝක යුද්ධ සමයේදී ඇගේ වටේ බොහෝ පිරිසක් එකතු වෙලා සිටිනවා. ඒ බොහෝ පිරිසක් එකතු වෙලා සිටින්නේ යුද්ධය නිසා අතුරුදහන් වූ තම හිතවතුන් පිරිනදන් තොරතුරු දැන ගැනීමට. ඒ අතර ඉඳලා තියෙනවා ඇගේ අනාගත සහකාරිය. ඒ තමයි දිමිතාර් ගුස්තරෝ. ඔහු බබා වැංගව සොයාගෙන පැමිණලා තියෙන්නේ ඔහුගේ සහෝදරයාගේ ඝාතකයන් පිළිබඳව විස්තර දැන ගැනීමට. අන්තිමට ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. සාමාන්‍ය ජනතාව වගේම බල්ගේරියානු දේශපාලනඥයන් හා සෝවියට් ජනරජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ද බබා වැංගව හොයාගෙන තියෙනවා. ඒ හැමෝම ඇවිල්ලා තියෙන්නේ අනාවැකිය හදන්න. ඉතින් කොහොම හරි 1996 වසරේදී පිළිකා තත්ත්වයක් හේතුවෙන් බබා වැංග මෙලොවින් සමුගන්නවා. ඇගේ අවසාන කැමැත්ත ඉෂ්ට කරමින් ඇයට අයිතිව නිවසක් තිබුණා. ඒ තමයි පෙට්‍රිෂි. ඇය ජීවත් වූ නිවස. ඇගේ නිවස පස්සේ කාලයකදී කෞතුකාගාරයක් බවට පත් කරනවා. ඒ ඇගේ කැමැත්තට අනුව. ලෝකේ පුරා ජීවත් වී ඇති පුද්ගලයන් වන්න වර්තමානයේ ජීවත් වන පුද්ගලයන්ද අනාගතය ගැන අනාවැකි පවසන ඔබ අසා ඇති. ඒ අනාවැකි පවසන්නන් අතරින් වර්තමානයේදීත් අතීතයේදීත් පැවසූ පුද්ගලයන් අතරින් බබා වැංගාට හිමි වන්නේ ඒ මොකද ඇය පැවසූ බොහොමයක් අනාවැකි මේ වෙන විට සත්‍යයක් බවට පත්ව තියෙන හේතුවෙන්. බබා වැංගා කවදාකවත් පොත්පත් රචනා කළා නැහැ. ඒකෙන්ද අපිට කවදාවත් ඇගේ අතින් රචනා වුණු පොතක් හොයාගන්න වෙන්නේ නැහැ. නමුත් අපිට ඇය පිළිබඳ විස්තර ලබා ගන්න වෙන්නේ ඇය ආශ්‍රය කරපු පුද්ගලයන් හා ඇය පදනම් කරගෙන රචනා කරපු පොත්පත් ආශ්‍රයෙන් තමයි. එලෙස ලබාගත් තොරතුරු භාවිතා කරලා පොත්පත් ගණනාවක් රචනා කරලා තියෙනවා. ඒ අතරින් The Weisfield Guide නැමැති අద్భుත ශාස්ත්‍ර පිළිබඳ මූලාශ්‍රයට අනුව ඇය විවිධ සිදුවීම් පුරෝකථනය කරලා තියෙනවා. ඒ විදිහට ඇය පුරෝකථනය කරපු සිද්ධීන් 10ක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. අංක 1 1986 අප්‍රේල් මාස 26 වෙනි දින චෙනොබ්රි කියන නගරයේ ඇති වූ ව්‍යසනය. මේ නගරය පිහිටා තියෙන යුක්රේනයේ. බබා වැංගා මේ පිළිබඳව අනාවැකි පවසලා තියෙනවා. බබා වැංගා මේ පිළිබඳව ඉතාමත් නිවැරදිව අනාවැකි පළ කරලා තියෙනවා. මේක න්‍යෂ්ටික පිපිරීමක්. මේක න්‍යෂ්ටික පිපිරීමක් වගේම මේක මේ ලෝකයේ වාර්තා වෙලා තියෙන දරුණුම න්‍යෂ්ටික පිපිරීම් වලින් එකක් විදිහට තමයි අද වෙනකොටත් වාර්තා වෙන්නේ. අංක 2 එමෙම ඇය පවසලා තියෙන අනාවැකි අතර සෝවියට් සංගමේ දෙවන පාලකයා ජෝසප් ස්ටාලින්ගේ මරණය ගැනද ඇය අනාවැකි පවසලා තියෙනවා. ඇය පවසු අන්දමටම ඔහු වයස අවුරුදු 74 දී එනම් 1953 මාර්තු මාසෙදී ලෝකෙන් සමුගෙන තියෙනවා.
අංක 3. අංක 3 තමයි 2001 වර්ෂයේ සැප්තැම්බර් මාස 11 වෙනිදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සිද්ධ වෙච්ච ප්‍රහාරය. මේ ප්‍රහාරය පිළිබඳවත් ඇය හරියටම අනාවැකි පවසලා තියෙනවා. මේ ප්‍රහාරය ඇත්තටම සිද්ධ කරේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය. ඒ වගේම තමයි මේ ප්‍රහාරයෙන් 2977ක් වගේ පිරිසක් මරණයට පත් වෙනවා. ඒ වගේම තමයි ඉතා විශාල පිරිසක් මේකෙන් අනතුරට පත් වෙනවා. අංක 4 අනාවැකි කියලා තියෙන්නේ ජාත්‍යන්තර තරංග ජයග්‍රහණයක් ගැන. මේක ජාත්‍යන්තර තරංග ජයග්‍රහණයක් කියන්නේ මේක ජාත්‍යන්තර චෙස් තරංග ජයග්‍රහණයක්. මේ චෙස් තරංග ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ බල්ගේරියානු යනු ක්‍රීඩකයෙක්. ඔහු නමින් වෙස්ලින් ටොපලෝව කියලා පුද්ගලෙක්. 2005 2006 පැවති ජාත්‍යන්තර චෙස් තරංගයක් තමයි ඔහු ජයග්‍රහණය කරලා තියෙන්නේ. බබා වෙන්ගා මේ පිළිබඳවත් කලින් අනාවැකි පවසලා තියෙනවා. ඒ වගේම තමයි මේක සැලකෙන්නේ ඇය පැවසූ අනාවැකි අතර සත්‍ය වූ එක් අනාවැකියක් විදියට. හරි. අංක 5. අංක 5 අපි පවසන්න යන්නේ හැමෝම බලාගෙන ඉන්න ඇමරිකානු ජනාධිපතිවරණය ගැන බබා වෙන්ගා පැවසූ අනාවැකිය. මේ අනාවැකිය පවසලා තියෙන්නේ 44 වන ඇමරිකානු ජනාධිපතිවරණය ගැන. 44 වන ඇමරිකානු ජනාධිපතිවරයා බබා වංගා පවසන අන්දමට ඒ වගේම තමයි බබා වෙන්ගා 45 වන ඇමරිකානු ජනාධිපතිවරණය ගැන අනාවැකියක් පවසලා තිනවා. ඇය පවසන අන්දමට 45 වන ඇමරිකානු ජනාධිපතිවරයා. ඔහු තරමක් අවුල් සහගත පුද්ගලයෙක් විදියට තමයි බබා වෙන්ගා හඳුන්වලා තියෙන්නේ. ඇය පැවසූ ආකාරයටම අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු බොහෝ මතභේදයන්ට තුඩු දුන්න තීරණ ගත්ත පුද්ගලයෙක්. ඒ වගේම තමයි පවසලා තියෙන මේ හේතුන් නිසා ඇමරිකානු රාජ්‍යයේ කඩාවැටීමක් සිද්ධ වෙන්නත් පුළුවන් කියලා. හරියටම හරි. වර්තමාන තත්ත්වයත් එක්ක බලනකොට ඇමරිකාවේ ආර්ථිකයේ කඩාවැටීමක් අපිට දකින්නට පුළුවන්. අංක 6. බබා වෙන්ගා පවසලා තියෙනවා ISIS ත්‍රස්තවාදීන් ඔවුන්ගේ නැගී සිටීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. වර්තමාන තත්ත්වය දිහා අපිට බලනකොට තේරෙනවා ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අංක 7. අංක 7 අනාවැකිය වන්නේ බබා වෙන්ගා පවසලා තියෙනවා කර්ස්ක් දියේ ගිලියනවා කියලා. හැමෝම හිතලා තියෙන්නේ කර්ස්ක් කියන්නේ රුසියාවේ තිබ්බ නගරයක්. ඒ නගරේ දිය ගිලියනවා කියලා තමයි හිතලා තියෙන්නේ. නැත්තම් මොකක් හරි ගං වතුරක් හරි මොකක් හරි සුනාමි තත්ත්වයක් හරි ඇති වෙලා ඒ නගරේ යට වෙයි කියලා තමයි හැමෝම හිතලා තියෙන්නේ. හැබැයි සිදු වුණේ හැමෝම හිතුව විදිහට කර්ස් කියන නගරයට නම් මුකුත් උනේ නැහැ. හැබැයි රුසියාවේ තිබ්බ සබ්මරීනයක්. ඒ සබ්මරීනය දෙවෙනි ලෝක යුද්ධ කාලේදී ඉඳන් පාවිච්චි කරපු සබ්මරීනයක්. ඒක තමයි ඒකේ නම කර්ස්ක්. මෙන්න මේ කර්ස් කියන සබ්මරීනය තමයි අන්තිමට අනතුරට ලක් වුණේ. අනතුරට ලක් කළා කොමරි මේ කර්ස් කියන සබ්මරීනය තමයි මෙන්න මේ සබ්මරීනයේ මුහුදේ ගිලුණ එක තමයි උනේ. ඒක තමයි බබා වැංගා එදා කියලා තියෙන්නේ කර්ස් දියේ ගිලුණු ඇත කියලා. මේ විදිහට බබා වැංගා පැවසුව අනාවැකිය හින්දා තමයි ඇය ඇගේ මරණයට පෙරත් ඒ වගේම මරණයට පසුවත් ඇයි ලෝකේ ප්‍රසිද්ධ වෙන්න හේතු වුණේ. බබා වැංගගේ අනුගාමිකයන් පවසන අන්දමට ඇය ඇගේ මරණය පිළිබඳවද අනාවැකි පළ කරලා තියෙනවා. බබා වැංග පවසලා තියෙනවා ඇගේ ශක්තියින් ඒ විදිහටම උරුම කරගෙන කුඩා ග්‍රෑනු ළමයෙකු ප්‍රංශයේ ජීවත් වෙන බව. ඇය කාලයක් පැමිණිය විසිට ලෝකේ ප්‍රසිද්ධ වන බවට තමයි බබා වැංග පවසලා තියෙන්නේ. බබා වැංග පවසන අන්දමට වසර 2028 දී පමණ මානව වර්ගයා නව බලශක්ති ප්‍රභවයක් සෙවීම සඳහා සිකුරු ග්‍රහයා වෙත ප්‍රයාස කරන ඇතැයි බබා වැංග පවසලා තියෙනවා. බබා වැංග පවසලා තියෙන අනාවැකිය අතර වඩාත් කනස්සලට පත්වන අනාවැකිය තමයි ලෝකයේ අවසානය ගැන පවසලා තියෙන අනාවැකිය. ඒ පවසලා තියෙන විදිහට බල්ගේරියානු ගුප්ත විද්‍යාවට අනුව ලෝකයේ අවසානය දැන ගැනීමට නම් තවත් වසර 3000ක් පමණ කාලයක් බලා සිටින්න වෙනවා. ඒ වගේම තමයි 2012 දී කරපු පරීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා මේ සමහර මතභේදයට තුඩු දෙන කරුණු රුසියානු මාධ්‍යවේදීන්ගේ නිර්මාණයන් බව. බබා වැංගා පවසපු අනාවැකිය අතර රුසියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන්ට ඉදිරි වසර භයානක වසරක් වෙනවා කියලා තමයි බබා වැංගා පවසලා තියෙන්නේ. 2021 වසරේදී තෝන්ගේ ජීවිත අනතුරේ කියලා තමයි බබා වැංගා පවසලා තියෙන්නේ. ඒ වගේම තමයි බබා වැංගා විශේෂයෙන්ම පවසලා තියෙනවා රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින්. ව්ලාඩිමිර් පුටින්ගේ ජීවිතයට ජීවිත අනතුරක් තියෙනවා කියලා බබා වැංගා පවසලා තියෙනවා. ඒ වගේම තමයි බබා වැංගා පවසලා තියෙනවා ඇමරිකානු ජනාධිපතිවරයා යම්කිසි අద్භූත අසනීපයකින් පීඩාවට පත්වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. වර්තමාන 2021 තත්ත්වයේ එක්ක බලනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්
ඔහු කොරෝනා රෝගියෙක් බවට පත් වුණා. සමහර විට බබා වෙංගා දැන්ට වසර 40කට පමණ පෙරදී අනාවැකි පළ කරන්නේ නැත්තේ මේ ගැන වෙන්න පුළුවන්. ඉතින් අදින් වසර 24කට පමණ පෙර ජීවත් වූ බබා වෙංගා අනාගතය ගැන අනාවැකි රසක් පළ කරලා තියෙනවා. ඇය පළ කරපු සමහර අනාවැකි වල සත්‍ය අසත්‍යතාවය අපිට නිවැරදිව දැනගන්න නම් තව ගොඩක් කාලයක් බලා සිටින්න වෙනවා. උදාහරණයක් විදිහට ලෝකයේ අවසානය පිළිබඳව ඇය පැවසූ අනාවැකි. නමුත් කෙසේ වෙතත් අතීතයේ ජීවත් වූ සහ වර්තමානයේ ජීවත් වන අනාවැකිකරුවන් අතර නමුත් කෙසේ වෙතත් අතීතයේ ජීවත් වූ හා අනාගතයේ ජීවත් වන අනාවැකිකරුවන් අතර බබා වැංගාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඒ මොකද ඇය පැවසූ ගොඩාක් අනාවැකි අද වන විට වර්තමාන ලෝකයේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙන හින්දා. අද අපි ඔයාලට විස්තර කරනවා බබා වැංගා ගැන. ඒ වගේම තමයි ඉදිරියේදී අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.